හැමදාටම ආයුබෝවන්. අද අපි කතා කරන්න මේ වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන්ම පරමාණුක සහ අණුක අන්තර්ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම පරමාණුක සහ අණුක අන්තර්ක්‍රියා සම්බන්ධයෙන් මේ වීඩියෝ එක මුල සිට අවසානය දක්වා සම්පූර්ණයෙන් නරඹලා මේ වීඩියෝ එක අවසානයේ මම ඔයාලට අප්ලෝඩ් කරලා තියෙනවා ප්‍රශ්න පත්‍රයක්. එහෙම නැත්නම් ප්‍රශ්න සමූහයක්. ඒ ප්‍රශ්න සමූහයට පිළිතුරු සපයන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අද වීඩියෝ එකත් සමග මෙතෙන් සිට අපි සම්බන්ධ වෙමු. හොඳයි දරුවනේ. මුලින්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරමාණුක දැරිස සම්බන්ධයෙන්. පරමාණුක දැරිස. හරි. බලමු මොකක්ද මේ පරමාණුක දැරිස කියලා කියන්නේ. දැරිසක් කියලා කියන්නේ පුතේ ජාලයක්, දැලක්. ඒතකොට පරමාණුක දැරිස කියලා කියන්නේ පරමාණු එකට එකතු වෙලා හැදිච්ච දැරිසක් නැත්නම් ජාලයක් කියන එක. right? පරමාණුක දැරිස කියලා කියන්නේ මොකද්ද? එතකොට පරමාණු එකට එකතු වෙලා හැදිච්ච දැලක් නැත්නම් ජාලයක් කියන එක. මගේ දරුවෝ ලියා ගන්න මාතෘකාවක් පරමාණුක දැරිස. පරමාණුක දැරිස. පරමාණුක දැරිස කියලා කියන්නේ දැලිසක් කියලා කියන්නේ මොකද්ද? ජාලයක්, දැලක්. ජාලයක්. පරමාණුක කියලා කියන්නේ පරමාණු වලින් සෑදුන ලද නැත්නම් පරමාණු වලින් සෑදෙන ලද ජාලයක් නැත්නම් දැලසක් නැත්නම් දැලක් අපි හඳුන්වනවා පරමාණුක දැලිසක් කියලා. ඊට අපි මෙහෙම ලියාගමු. මාතෘකාව ලියාගන්න පරමාණුක දැලිස. පරමාණුක දැලිස. පරමාණුක දැලිස. පරමාණුක දැලිස ලෙස හඳුන්වන්නේ පරමාණුක දැලිස ලෙස හඳුන්වන්නේ පරමාණුක දැලිස ලෙස හඳුන්වන්නේ පරමාණු රාශියක් පරමාණු රාශියක් එකිනෙක සමග පරමාණු රාශියක් එකිනෙක සමග සහ සංයුජ බන්ධන වලින් සම්බන්ධ වී සෑදෙන ලද දැලිසකි එතකොට පුතේ මේ පරමාණුක දැලිස අපි බෙදනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. පරමාණුක දැලිස දරුවනේ බෙදනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. මොනවද මේ කොටස් දෙක? අංක 1 සම පරමාණුක දැලිස. සම පරමාණුක දැලිස. අංක 2 විෂම පරමාණුක දැලිස. විෂම පරමාණුක දැලිස. දැන් මගේ දරුවන්ට තේරෙනවා පරමාණුක දැලිස අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. මොනවද ප්‍රධාන කොටස් දෙකකට බෙදන්නේ? අංක 1 සම පරමාණුක දැලිස, අංක 2 විෂම පරමාණුක දැලිස. ඉතින් මගේ දරුවෝ ලියා ගන්න පරමාණුක දැලිස අපි බෙදනවා මේ ආකාරයට කොටස් දෙකකට. මොනවද? සම පරමාණුක දැලිස සහ විෂම පරමාණුක දැලිස කියලා. සම පරමාණුක දැලිස සහ විෂම පරමාණුක දැලිස කියලා අපි මෙහෙම කොටස් දෙකකට බෙදනවා පරමාණුක දැලිස. දැන් අපි කතා කරා පරමාණුක දැලිස කියන්නේ මොකද්ද? පරමාණු රාශියක් එකිනෙක සහසංයුජව සම්බන්ධ වෙලා හැදිච්ච දැලක් නැත්නම් ජාලයක් අපි පරමාණුක දැලිසක් කියනවා දුන්නනවා. පරමාණුක දැලිස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. මොනවද? සම පරමාණුක දැලිස සහ විෂම පරමාණුක දැලිස. සම පරමාණුක දැලිස සහ විෂම පරමාණුක දැලිස. හොඳයි. දැන් දරුවනේ ලියා ගන්න පරමාණුක දැලිස යටතේ පළවෙනි මාතෘකාව සම පරමාණුක දැලිස. සම පරමාණුක දැලිස. සම පරමාණුක දැලිස. හරි. දැන් නමෙන්ම අපි අත දැක්වීමට එමු. මොකද්ද නම? සම පරමාණුක දැලිස. එහෙනම් මේකේ අන්තර්ගත වෙන සියලු පරමාණු එකිනෙක හා සර්ව සමයි. සමාන පරමාණු වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. සම පරමාණු. දැලිසක් කියන්නේ ජාලයක්, දැලක්. එතකොට පරමාණු සමාන පරමාණු එකම ජාතිය පරමාණු. තව විදිහට කියනවා සජාතිය පරමාණු
රාශියක් එකිනෙකට බැඳිලා හැදිච්ච දැලක් නැත්නම් දැලිසක් තමයි අපි කියන්නේ සම පරමාණුක දැලිස කියලා. රයිට්. ඊළඟට දරුවනේ පළමුවෙනි අනුමාතුකාව සම පරමාණුක දැලිස. සම පරමාණුක දැලිස. සම පරමාණුක දැලිස. මෙව ලියාගන්න. සම පරමාණුක දැලිසක් කියන්නේ සම පරමාණුක දැලිසක් යනවා. සම පරමාණුක දැලිසක් යනවා. සම පරමාණුක දැලිසක් යනවා. සජාතීය පරමාණු. සජාතීය පරමාණු. සජාතීය කියන්නේ එක ජාතිය කියන එක. සජාතීය පරමාණු. රාශියක්. සජාතීය පරමාණු රාශියක්. එකිනෙක සමග සහ සංයුජ බන්ධන වලින් බැඳී සෑදෙනු ලබන දැලිසමය ව්‍යුහයකි. දැලිසමය කියලා කියන්නේ මොකද පුතේ? ජාලාකාර නැත්නම් ජාලයක් ආකාර. ජාලයක් ආකාරයේ ව්‍යුහය. ජාලයක් ආකාරයේ ව්‍යුහය. එතකොට මොකද්ද මේ සමපරමාණුක දැලිස කියලා කියන්නේ? එකම ජාතිය පරමාණු, සජාතීය පරමාණු. එකිනෙක හා සහ සංයුජව බැඳිලා හැදිච්ච ජාලයක් වගේ ව්‍යුහයක්. දැලිසමය ව්‍යුහයක්. අපි ඒකට කියනවා සමපරමාණුක දැලිසක් කියලා. right? සමපරමාණුක දැලිසක් කියලා. දරුවනේ ප්‍රධාන වශයෙන් අපි මේ සමපරමාණුක දැලිසට උදාහරණ දෙකක් කතා කරනවා. සමපරමාණුක දැලිසට ප්‍රධාන වශයෙන් උදාහරණ දෙකක් කතා කරනවා. මේ උදාහරණ දෙක අපි අද විස්තරාත්මකව බලමු. සමපරමාණුක දැලිසට අපි කතා කරන ප්‍රධානතම උදාහරණය තමයි අංක 1 මිනිරන්. අංක 2 දියමන්. මගේ දරුවෝ ටික ලියාගමු. සමපරමාණුක දැලිසට අදාළ ප්‍රධානතම උදාහරණ දෙක. මෙන්න උදාහරණ දෙක. මේ දෙක තමයි විභාගෙට අහන්නේ. සමපරමාණුක දැලිස ගැන ස්ට්‍රක්චර් දෙකේ පළවෙනි ප්‍රශ්නයෙන් ඇහුවොත් අනිවාර්යෙන් ඔයාලට හම්බෙන ප්‍රධානතම උදාහරණ දෙක තමයි අංක 1 මිනිරන්, අංක 2 දියමන්ත. මේ දෙගොල්ලන්ගෙම ඔයා ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ ව්‍යුහය ඇඳලා මතක තියාගන්න ඕන. හරි. ඒක මෙහෙම ලියාගන්න. සමපරමාණුක දැලිසට අදාළ ප්‍රධානතම උදාහරණ දෙක කියලා දාලා මේ දෙක ලියාගන්න. අංක 1 මිනිරන්, අංක 2 දියමන්ති. මිනිරන් සහ දියමන්ති. right. හරි. දැන් ලියාගන්න මාතෘකාවක් විදිහට මිනිරන් සහ දියමන්ති වල පරමාණුක සැකැස්ම. මිනිරන් සහ දියමන්ති වල පරමාණුක සැකැස්ම. මිනිරන් සහ දියමන්ති වල පරමාණුක සැකැස්ම. right. හොඳයි. මුලින් අපි බලමු මිනිරන් වල පරමාණුක සැකැස්ම. මුලින් බලමු මිනිරන් වල පරමාණුක සැකැස්ම. හරි. දැන් දරුවනේ ඔයගොල්ලෝ හොඳට තේරුම් ගමු මෙන්න මේක. මේ තියෙන්නේ මිනිරන් වල ව්‍යුහය. හරි? මිනිරන් වල ව්‍යුහය. ඒතර දැන් බලමු දැන් මිනිරන් වල මේ සෑම කාබන් පරමාණුවක්ම මේ තියෙන්නේ කාබන් පරමාණු. හරිද? මේ සෑම කාබන් පරමාණුවක්ම යාවද කාබන් පරමාණු තුනක් සමග සහ සංයෝජව බැඳලා තියෙනවා. මෙන්න මේ එකක් එක්ක බැඳලා මේ තව එකක් එක්ක බැඳලා මේ තව එකක් එක්ක බැඳලා තුනක් එක්ක සහ සංයෝජව බැඳලා තියෙනවා. මේ කාබන් පරමාණුවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් එයාගේ සංයුජතාවය උපරිම සංයුජතාවය 4යි. එයාගේ සංයුජතාවය 4යි කියලා කියන්නේ එයාට බන්ධන 4ක් හදාගන්න පුළුවන්. දැන් මෙතන හදාගෙන තියෙන්නේ මෙයා බන්ධන 3යි. එතකොට මේ කාබන් මත තියෙනවා මෙන්න මේ විදිහට නිදහස් ඉලෙක්ට්‍රෝනයක් කා සමගවත් බන්ධනය වෙලා නැති. අපි ඒක මේ ආකාරයට ලකුණු කරොත් මේ සෑම කෙනෙක් මත කාබන් පරමාණුවක් මතම අනෙක් එක්කෙනෙක්ට බැඳිලා නැති නිදහස් ඉලෙක්ට්‍රෝනයක් මේ ආකාරයට අන්තර්ගත වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝනයක් මේ ආකාරයට අන්තර්ගත වෙනවා. හරි. දැන් බලන්න. මෙතන තියෙන්නේ
මිලිරන් වල එක ස්තරයක්. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ තියෙන්නේ මිලිරන් වලට අදාළ එක ස්තරයක්. right? මේ තියෙන්නේ මිලිරන් වලට අදාළ අනිත් ස්තරය. එතකොට දරුවනේ ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න. මිලිරන් වල තියෙන්නේ ස්තර දෙකකින් සමන්විත දැලිසමය ව්‍යුහයක්. මේ ස්තරය වගේම තව ස්තරයක් මෙතන තියෙනවා. ඒකෙත් සෑම කාබන් පරමාණුවක් මතම මේ ආකාරයට කාත් එක්කවත් බැඳිලා නැති නිදහස් ඉලෙක්ට්‍රෝන අන්තර්ගත වෙනවා. ඒක අපිට මේ ආකාරයට ලකුණු කරන්න පුළුවන්. නිදහස් ඉලෙක්ට්‍රෝන මෙහෙම අන්තර්ගත වෙනවා. මම මෙහෙම කීයක් වන්න අපිට පෙන්නනවා. හරි. right. හරි. දැන් බලන්න. මෙතන තියෙනවා කාබන්ගේ ස්තරය 1. මෙතන තියෙනවා පුතේ කාබන්ගේ ස්තරය 2. හරි. එතකොට මේ ස්තරයත් අතර අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම දුබල අන්තර්ාණුක ආකර්ෂණ බල අපි වඩ කියනවා දුබල ලන්ඩන්ස් බල කියලා. ඒ කියන්නේ එක ස්තරයක් සහ අනෙක් ස්තරය අතර මෙහෙම දුබල අන්තර්ාණුක ආකර්ෂණ බල අන්තර්ගත වෙනවා. හරි. එතකොට මේවට කියන්නේ දුබල ලන්ඩන්ස් බල. නැත්නම් ඕක පරණ සිලබස් එකේ අපි හදින්නවා වැන්ඩ වාල්ස් බල කියලා. මේ අතර තියෙන දුබල ලන්ඩන්ස් බල. එතකොට දැන් ඔන්න බලන්න මිලිරන් වල ලක්ෂණ. හරි. මිලිරන් වල මෙන්න මේ තියෙන කාබන් පරමාණුව මත තියෙනවා මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන. මේ නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින නිසා මිලිරන් වලට පුළුවන් විද්‍යුතය සන්නායනය කරන්න. මිලිරන් වලට පුළුවන් පුතේ විද්‍යුතය සන්නායනය කරන්න. ඊට අමතරව මෙතන තියෙන්නේ ස්තර දෙකකින් සමන්විත ව්‍යුහයක්. මේ ස්තරය සහ මේ ස්තරය අතර තද බන්ධන නැහැ. තව විදිහට කියනවා නම් ස්තර දෙක අතර තියෙන මෙන්න මේ විදිහට දුර්වල අන්තර්ාණුක ආකර්ෂණ බල. ඒ නිසා මේ ඔයා හිතන්න මේ තියෙන එක ස්තරයක් මේ තියෙන අනිත් ස්තරය එක ස්තරයක් මත අනිත් ස්තරය මෙහෙම මොනවා වෙන්න පුළුවන්ද? ලිස්සලා යන්න පුළුවන්. අන්න ඒ නිසා මිලිරන් වලට තියෙනවා මොන ගුණයක්? ලිහිසිකාරක ගුණයක්. ලිහිසිකාරක ගුණයක්. එතකොට දැන් බලන්න මෙතන හැදිලා තියෙන කාබන් පරමාණු වලින් කාබන් පරමාණු විතරයි මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කාබන් පරමාණු පමණයි මෙතන අන්තර්ගත වෙන්නේ. ඒ නිසා අපි මේකට කියනවා මොන දැලිසක් කියලාද? සම පරමාණුක දැලිසක් කියලා. හරි? සම පරමාණුක දැලිසක් කියලා. ඊට අමතරව මේ සෑම කාබන් පරමාණුවක්ම සහසංයුජව බැඳලා තියෙන්නේ යාවද කාබන් පරමාණු 3කට පමණයි. ඒ නිසා මෙන්න මෙතන තියෙන මෙන්න මේ කාබන්ගේ මුහුම්කරණය අපි හඳුන්වනවා sp2 මුහුම්කරණය කියලා. right? sp2 මුහුම්කරණය. හරි. දැන් ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? මිලිරන් වල මෙන්න මේ ව්‍යුහය ඇඳලා right? මම මේ වීඩියෝ එකේ කතා කරපු සියලු කරුණු ඒකට අන්තර්ගත ඔයා ලියා ගන්න ඕන. මොනවද ලියා ගන්න ඕන කරුණු? මේක ස්තරීය ව්‍යුහයක්, right? ස්තරීය ව්‍යුහයක්. කාබන් පරමාණු වලින් සෑදුණු සම පරමාණුක දැලිසක්, කාබන් පරමාණු වලින් සෑදුණු සම පරමාණුක දැලිසක්. ඊට අමතරව මේකේ එක් කාබන් පරමාණුවක් යාවද කාබන් පරමාණු 3කට පමණක් බැඳලා තියෙනවා. හරි? ඒව නිසා මෙයාගේ සංයුතතාවය සම්පූර්ණ වෙලා නැහැ. ඒක නිසා මේ සෑම කාබන් පරමාණුවක් මතම තියෙනවා මේ ආකාරයෙන් මොනවද මේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ නිසා මේකට විද්‍යුතය සන්නායනය කරන්න පුළුවන්. right? විද්‍යුතය සන්නායනය කරන්න පුළුවන්. ස්තර දෙක අතර තියෙනවා මෙන්න දුබල ලන්ඩන්ස් බල. දුබල ලන්ඩන්ස් බල. ඒ නිසා එක් ස්තරයක් තවත් ස්තරයක් මත මොනවා වෙන්න පුළුවන්ද? ලිස්සා යන්නේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය කරුණු ටික අපි මෙන්න මේ රූප සටහන ඇඳලා විස්තර කරගමු. හොඳයි. right. ඊළඟට දරුවනේ දැන් අපි මිලිරන් ගැන කතා කරා. මිලිරන් ගැන මම ඔයාලට සම්පූර්ණ විස්තරයක් කතා කරා. හරි? එතකොට මිලිරන් වල තියෙන ඒ සමපරමාණුක දැලිස ගැන අධ්‍යයනයෙන් අපිට යාගේ ಗುಣ ගැන දැනගන්න පුළුවන් මොනවද යාගේ ಗುಣ කියලා. මොනවද යාගේ ಗುಣ? එයාට ලිහිසිකාරක ගුණයක් තියෙනවා. ඇයි? ඒක ස්තරීය ව්‍යුහයක්. එක් ස්තරයක් මත තවත් ස්තරයක් ලිස්සල යන්න පුළුවන්. එතකොට ඊට අමතරව එයාගේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා විද්‍යුතය සංඥානය කරනවා. right. දැන් මිලිරන් කියලා කියන්නේ තද ව්‍යුහයක්. නෑ. ඇයි ඒකේ තියෙන්නේ ස්තරීය ව්‍යුහයක්. ස්තර දෙක අතර තියෙන දුබල ලන්ඩන්ස් බල. ඒ නිසා මේක පතුරු ගැලවෙනවා මිසක් මේක මේ තද ව්‍යුහයක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න පුතේ මේ මිලිරන් කියන එක දැලිසක්. right? දැලිසක්. ඒ දැලිසමය ව්‍යුහය, දැලිසමය ස්වභාවය නිසා පරමාණු ගොඩාරියක් මෙතන අන්තර්ගත වන නිසා මෙයාගේ
ටිකක් ඉහළ ද්‍රවාංක තාපාංක බලා ගන්න පුළුවන් මිනිරන් වලට අදාළ. right. දැන් අපි කතා කරන්නේ දියමන්ති වලට අදාළ. right. දැන් ඔයගොල්ලෝ දැක්ක මිනිරන් වල තියෙන්නේ sp2 මුහුම් කරන. හැබැයි මතක තියාගන්න දියමන්ති වල සෑම කාබන් පරමාණුවක්ම යාවද කාබන් පරමාණු හතරක් සමග මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා. සෑම කාබන් පරමාණුවක්ම යාවද කාබන් පරමාණු හතරක් සමග මේ ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා. ඕක දැලිසක් විදිහට මෙහෙම විහිදිලා යනවා අපිට බලා ගන්න පුළුවන්. කොහොම? ওই විදිහට මේ ආකාරයට දැලිසක් විදිහට විහිදිලා යනවා අපිට බලා ගන්න පුළුවන්. දැලක් විදිහට මෙහෙම විහිදිලා යනවා. දැන් ඕක හොම කාබන් ගොඩාක් සමහරවිට කාබන් මිලියනයක් විතර වෙන්නත් පුළුවන්. ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. right? එතකොට අපි දන්නේ නැහැ කොච්චරද කියලා. ඉතාමත් විශාල සංඛ්‍යාවක් කාබන් පරමාණු සම්බන්ධ වෙනවා මේක හැදෙන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ කාබන් වටේට කාබන් පරමාණු හතරක් සමග බැඳිලා තියෙනවා මේ ආකාරයට. එතකොට මෙයාගේ මුහුම්කරණය මොකක්ද? සිග්මා බන්ධන 4යි. සිග්මා බන්ධන 4 නම් මෙයාගේ මුහුම්කරණය sp3 මුහුම්කරණයක් තියෙනවා. sp3 මුහුම්කරණයක් තියෙනවා. හරි. දැන් ඔයා මොකද කරන්න ඕන? දියමන්ති වල ව්‍යුහය කියලා මේ ආකාරයට ඇඳගෙන මෙතන ලකුණු කරන්න sp3 මුහුම්කරණය පවතින බව. හරි. එතකොට මේකේ ලක්ෂණ මොනවද? දියමන්ති වල ලක්ෂණ මොනවද? මේ දියමන්ති වලට තියෙනවා අධික දෘಢතාංකයක්. දෘಢතා ශ්‍රේණිය කියලා එකක් තියෙනවා. ඒ දෘಢතා ශ්‍රේණියේ වැඩිම දෘಢතාංකයක් තියෙන දියමන්ති. හරි දියමන්ති. එතකොට මේකේ තියෙනවා අධික දෘಢතාවය. දෘಢතාංකයක් තියෙනවා. ඒකට හේතුව මොකද? ඒකට හේතුව මේ සෑම කාබන් පරමාණුවක්ම යාවද කාබන් පරමාණු හතරක් සමග ඉතා හදව බැඳිච්ච ස්ට්‍රක්චර් එකක් මෙයාට තියෙනවා. ව්‍යුහයක් මෙයාට තියෙනවා. අධික දෘಢතාංකයක් තියෙනවා. ඊට අමතරව හරිද? ඊට අමතරව ඔයා තේරුම් ගන්න ඕන දැන් මිනිරන් වල වගේ මේකේ තියනවාද නිදහස් කවච නැත්නම් නිදහස් කවච වල තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවද? නැහැ. ඒ නිසා මෙයා විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. right? විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. ඊට අමතරව හරිද? මේගොල්ලන්ට ස්තරීය ව්‍යුහයක් නෑ දරුවනේ. ඒ කියන්නේ අර මිනිරන් වල වගේ එක් ස්තරයක්ම තවත් ස්තරයකට ලිස්සලා යන්න පුළුවන් ව්‍යුහයක් නෑ. එහෙනම් මේගොල්ලන්ගේ ස්තරීය ව්‍යුහයක් නැත. ස්තරීය ව්‍යුහයක් නැත. ඊට අමතරව මේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන විදිහ අනුව මේගොල්ලන්ට ලැබෙනවා විශේෂිත වූ ලක්ෂණයක්. අපි ඒකට කියනවා මේගොල්ලන්ට තියෙනවා ඉහළ reflective index එකක්. තව විදිහට කියනවා නම් ඉහළ වර්තනාංකයක්. වර්තනාංකයක් තියෙනවා. ඉහළ වර්තනාංකයක්. මොකද වර්තනාංකය කියලා කියන්නේ ආලෝකය යම්කිසි ද්‍රව්‍යයක් ඇතුළට වුණාම ඒ ආලෝකය කොච්චර දුරට ඒ ද්‍රව්‍ය ඇතුලේ පරාවර්තනය වෙන්න පුළුවන්ද? දැන් මෙහෙම අපි දියමන්ති කැටයක් ගත්තොත් මේකට ආලෝක කිරණයක් ඇතුළු වුණාම මෙහෙම කිහිප වාරයක් මෙහෙම ඒක අභ්‍යන්තරයේ පූර්ණ මේ ඇතුළත පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා සංසිද්ධියකට ලක් වෙනවා. ඒක නිසා මෙන්න මේ දියමන්තියට තියෙනවා විශේෂිත ලක්ෂණයක්. මොකද්ද? දිලිසීමේ ලක්ෂණයක් තියෙනවා. දිලිසීමේ ගුණයක් තියෙනවා. ඒ හින්දා මේ දියමන්ති අපි යොදා ගන්නවා සාමාන්‍යයෙන් ආභරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය. නැත්නම් ආභරණ නිෂ්පාදනය කිරීම සඳහා. අර අපි ඉස්සෙල්ලා කතා කරේ මිනිරන් වල එහෙම විශේෂිත ව්‍යුහයක් නැහැ. ඒක නිසා ඒක නිකන් කළු පාටට තමයි තියෙන්නේ. අනිත් එක ඒකේ තියෙන අර ස්තරීය ව්‍යුහය නිසා අපි මිනිරන් යොදා ගන්නවා ලිහිසි කාරකයක් ලෙස සහ ඔය අපි ගන්න පැන්සල් වගේ දේවල් නිෂ්පාදනය කරන්න ඒකේ තියෙන ගතිගුණය අපි සාමාන්‍යයෙන් භාවිතා කරනවා. right. එහෙනම් අපි අද මෙතනින් කතා කරා මොනවද? සමපරමාණුක දැලිස. ඒ කියන්නේ මිනිරන් සහ දියමන්ති ගැන සම්පූර්ණ විග්‍රහයක් කරා. right. ඒකට අදාළව ඔයා නෝට් එක සම්පූර්ණ කරගෙන මට WhatsApp කරන්න ඕන. ඔයා නෝට් එක සම්පූර්ණ කරගෙන මිනිරන් වල දියමන්ති වල විහිුව ඇඳලා ලක්ෂණ ටික ලියලා ඔයා මට ඒක අනිවාර්යයෙන් WhatsApp කරන්න ඕන. හොඳයි. දරුවනේ අපි ඊළඟට කතා කරන්නේ විෂම පරමාණුක දැලිස ගැන. right? විෂම පරමාණුක දැලිස. විෂම කියලා කියන්නේ මොකක්ද? විෂම කියලා කියන්නේ වෙනස්. පරමාණුක කියලා කියන්නේ පරමාණු වලින් සෑදෙන ලද.
කියන්නේ සම පරමාණුක කියලා කියන්නේ සමාන පරමාණු වලින් සෑදෙන ලද කියන එක. විෂම පරමාණු කියලා කියන්නේ වෙනස් වර්ගයේ පරමාණු වලින් සෑදෙන ලද්දා කියන එක. එතකොට විෂම පරමාණුක දැලිස කියලා කියන්නේ වෙනස් වර්ගයේ පරමාණු රාශියක් එකිනෙකට එකතු වෙලා සෑදිච්ච දැලිසක් කියන අර්ථය. විෂම පරමාණුක දැලිස. දැන් අපි බලමු. විෂම පරමාණුක දැලිසට ප්‍රධානම උදාහරණ. විෂම පරමාණුක දැලිස. දැන් විෂම පරමාණුක දැලිසට අපි කතා කරන ප්‍රධානම උදාහරණය තමයි දරුවනේ සිලිකා SiO2 දැලි. right? SiO2 සිලිකා තමයි විෂම පරමාණුක දැලිසට අපි කතා කරන ප්‍රධානතම උදාහරණය වෙන්නේ. එහෙනම් ආදී දෙන්න පුළුවන් මේ SiO2 කියලා කියන්නේ නිකන් තනි අණුවක් කියලා. නමුත් එහෙම නෙමෙයි. SiO2 කියලා කියන්නේ සාමාන්‍යයෙන් අණු ගොඩාරියක් එකට එකතු වෙලා හැදිච්ච දැලිසක්. කියන්නේ මෙන්න මේ වගේ. සෑම සිලිකන් පරමාණුවක්ම ඔක්සිජන් පරමාණු වලට මෙහෙම වටේටම මැදිලා තියෙනවා. මෙන්න ඔක්සිජන් මෙන්න සිලිකන්. ආපහු මෙන්න ඔක්සිජන් මෙන්න සිලිකන්. ඔය විදිහට. right. ඒ විතරක් නෙමෙයි මෙහෙම උඩටත් බැඳලා තියෙනවා. මෙන්න ඔක්සිජන් ආයි සිලිකන්. මෙතනත් මෙන්න ඔක්සිජන් මෙන්න සිලිකන්. මේ වටේටම බැඳලා තියෙනවා. ආපහු ඔක්සිජන් සිලිකන්. ඔක්සිජන් සිලිකන්. මෙතනත් එහෙම. මෙතනත් මේ සිලිකන් එකයි මේ ඔක්සිජන් එකයි මේ ආකාරයට මොකද සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ආකාරයට සම්බන්ධ වෙලා. එතකොට right අපිට මෙන්න මෙහෙම මේකේ ව්‍යුහය අඳ ගන්න පුළුවන්. මේ ඔක්සිජන් වට එක සැරේ ඉලෙක්ට්‍රෝනක් මම දානවා මේ ආකාරයට. එතකොට මේක තමයි දරුවනේ SiO2 ගේ දැලිස මෙවි. දැන් මෙතන අපිට ඕන නම් මේ ආකාරයට ලකුණු ගන්න පුළුවන්. මෙතන ඔක්සිජන් මෙතනත් සිලිකන් මේ ආකාරයට තවදුරටත් අපිට ව්‍යුහය විදිහටම අඳින්න පුළුවන්. ඒතකොට ඔයාගෙන් එකමට හරි විභාගයේ SiO2 වල දැලිස හඳ දක්වන්න කියලා ඇහුවොත් ඔයා මේ ආකාරයට ලකුණු කරන්න ඕන. එතකොට මේ තියෙන SiO2 ගේ දැලිස. හරි. මේ දැලිස හින්දා SiO2ට ඉතා විශාල ද්‍රවාංක තාපාංක ලැබිලා තියෙන දෘඩ ව්‍යුහයක් ලැබෙනවා. එතකොට මෙතන සිලිකන් වටා මෙයාගේ මුහුණුකරණය sp3 මුහුණුකරණයක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඔක්සිජන් වටා මුහුණුකරණය බන්ධන දෙකයි එකසර යුගල් දෙකයි ඒත් sp3 මුහුණුකරණයක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ SiO2 ගේ විෂම පරමාණුක දැලිස. එතකොට විෂම පරමාණුක දැලිස කියන්නේ මොකක්ද? පරමාණු එකිනෙකට වෙනස් පරමාණු කිහිපයකින් සෑදිච්ච ව්‍යුහයක් විෂම පරමාණුක දැලිස කියලා කියන්නේ. එතකොට ඔයා දැනගන්න ඕන එකිනෙකින් වෙනස් පරමාණු රාශියක් එකතු වෙලා හැදිච්ච දැලිස මේ ව්‍යුහයක්. හරි. ඊට අමතරව මේගොල්ලන්ගේ ද්‍රවාංක තාපාංක ඉලයි ද්‍රවාංක තාපාංක ඉලයි ඊට අමතරව ගත්තොත් එහෙම වා මෙහෙම තේරුම් ගන්න ඕනේ සෑම සිලිකන් එකක්ම right සෑම සිලිකන් එකක්ම ඔක්සිජන් පරමාණු හතරක් සමග මෙහෙම වටේට සම්බන්ධ වෙලා තියෙනවා. මෙතනත් මෙහෙමයි මෙතනත් සම්බන්ධ වෙනවා. තව එක සිලිකන් පරමාණුවක් ඔක්සිජන් පරමාණු හතරක් සමග සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට SiO2 ගැන ඔය සම්පූර්ණ දේවල් ටිකම ඔයා දැනගන්න ඕන විස්තරාත්මකව. right. ඔය ප්‍රධාන පරමාණුක දැලිස් දෙකට අමතරව දරුවනේ තව අපිට දැනගන්න තියෙනවා දැලිස් කිහිපයක්. අපි කතා කරා සම පරමාණුක දැලිස්. right. විෂම පරමාණුක දැලිස්. ඔයිට අමතරව තියෙනවා දරුවනේ ද්‍රවීය අණුක දැලිස්. ද්‍රවීය අණුක දැලිස. right? ද්‍රවීය අණුක දැලිස කියන්නේ ද්‍රවීය අණු වලින් සෑදිච්ච දැලක්, ජාලයක්. ද්‍රවීය අණුක දැලිස. මේකට ප්‍රධානතම උදාහරණය තමයි අයිස්. අයිස්
කියන්නේ ඝන බවට පත් වෙච්ච ජලය. මොන අයිස්. එතකොට අයිස් වල ජලාණු පිහිටලා තියෙන ව්‍යුහය ගැන අපි ඉස්සරහට ප්‍රධාන වශයෙන් කතා කරනවා. right? එතකන් ඔයා දැනගන්න ද්‍රවීය අණුක දැලිස කියන එකට ප්‍රධානතම උදාහරණය තමයි අයිස්. අයිස් කියලා කියන්නේ ද්‍රව ජලය කියලා. right? ඊළඟට නිර්ද්‍රවීය අණුක දැලිස. නිර්ද්‍රවීය අණුක දැලිස. නිර්ද්‍රවීය අණුක දැලිසට ප්‍රධානතම උදාහරණය තමයි පුතේ අයඩීන්. I2. I2 කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ I2 කියලා කියන්නේ ඝන අවස්ථාවේ තියෙන එකක් නේ. එතකොට නිර්ද්‍රවීය අණුක දැලිසට ප්‍රධානතම උදාහරණය තමයි අයඩීන්. I2. මතක තියාගන්න. එතකොට ද්‍රවීය අණුක දැලිසට මොනවද උදාහරණය? ice. නිර්ද්‍රවීය අණුක දැලිසට මොනවද උදාහරණය? I2. ඊගාවට අයනික දැලිස. අයනික දැලිස. අයනික දැලිසට ප්‍රධානතම උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. මේ අයනික දැලිස ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ ත්‍රිමාන ව්‍යුහයක්. ත්‍රිමාන ව්‍යුහයක්. තව විදිහට කියනවා නම් අර අපි ගත්තොත් ඝනකාභාරි ඝනකහරි ගොඩක් එක මත එක තැබුවාම වගේ තියෙන ව්‍යුහයක් තමයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන්නේ. නැත්නම් අයනික දැලිස තියෙන්නේ. ඒක අපි දැන් කතා කරා මොනවද විස්තරාත්මකව කතා කරා සම පරමාණුක දැලිස, විෂම පරමාණුක දැලිස. ඊට අමතරව ඔයා දැනගන්න ඕන තව දැලිස් වර්ග තියෙනවා මොනවද? ද්‍රවීය අණුක දැලිස. හොඳ උදාහරණය තමයි අයිස්. අයිස්. නිර්ද්‍රවීය අණුක දැලිස හැවුවොත් විභාගයේ ස්ට්‍රක්චර් එකේ කවුද කියලා I2. ඒකේ නම සහ උදාහරණය මතක තියාගන්න. අයනික දැලිස මොනවාද ප්‍රධානතම උදාහරණය? සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. ඒකව මතක තියාගන්න ඕනේ. ඒක තියෙන්නේ ත්‍රිමානාකාරයේ ව්‍යුහයක්. ත්‍රිමානාකාරයේ ව්‍යුහයක්. හොඳයි. ඔයිට අමතරව ඔයා දැනගන්න ඕන තව දැලිසමය ස්වභාවයක් තියෙනවා. ඒක ඇත්තටම දැලිසමය ස්වභාවයකටත් වඩා ඒකේ තියෙන්නේ බන්ධනමය ව්‍යුහයක්. ඒකට අපි කියන්නේ ලෝහක දැලිස. ලෝහක දැලිස එහෙම නැත්නම් ලෝහක දැලිස හරිය ඔබට කියනවා දැලිස හෝ ලෝහක බන්ධනය. ලෝහක දැලිස හෝ ලෝහක බන්ධන. right. හරි. දැන් ඒකේ මෙන්න මේ ආකාරයේ ව්‍යුහයක් තමයි තියෙන්නේ. දැන් මම මෙතනින් ඇන්දොත් මෙහෙම පොඩි මෙහෙම රාමුවක් right. ලෝහවල තියෙන දරුවනේ ධන අයන තමයි ප්‍රධාන වශයෙන්ම ලෝහවල තියෙන ස්ථායි අයන වල. දැන් උදාහරණයක් විදිහට සෝඩියම් ගත්තොත් ඒ සෝඩියම් කියන එක්කෙනා පහසුවෙන් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා සෝඩියම් ප්ලස් හැදෙනවා. ඒ ප්ලස් එහෙම නැත්නම් ඒ තියෙන ධන අයන මෙන්න මෙහෙම අභ්‍යන්තරයේ තියෙනවා. මෙන්න මේ රාමුව අභ්‍යන්තරයේ තියෙනවා. ඒ පිට කරපු ඉලෙක්ට්‍රෝනය තියෙනවනේ. ඒ පිට කරපු ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන ජලාශයක් විදිහට ඇස්විලා තියෙනවා. එතකොට මොකද පුතේ මේ ලෝහක බන්ධනය කියලා කියන්නේ? ලෝහක බන්ධනය කියලා කියන්නේ මෙන්න මේ ආකාරයට ධන ආරෝපිත ලෝහ අයන. නැත්නම් ලෝහ කැටායන. right? ගිලිලා තියෙනවා ඉලෙක්ට්‍රෝන ජලාශයක. ඉලෙක්ට්‍රෝන ජලාශයක ගිලිලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ජලාශයක ගිලිලා තියෙනවා. එතකොට මෙන්න මේකට අපි කියනවා මොකක් කියලාද? ලෝහක බන්ධනයක්. ඒක ලෝහක බන්ධනය කොහොමද හඳුනගන්නේ? ධනාරෝපිත ලෝහ කැටායන ඉලෙක්ට්‍රෝන ජලාශයක ගිරී පවතින විට සෑදෙනු ලබන ව්‍යුහය නැත්නම් සෑදෙනු ලබන බන්ධන ස්වභාවයට අපි කියනවා ලෝහක දැලිස නැත්නම් ලෝහක බන්ධන. right ලෝහක බන්ධන. එතකොට මේකේ තියෙන ලක්ෂණ මොනවද දරුවනේ? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වලට අහඹු චලිතය දෙන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝන වල චලිතය උෂ්ණත්වය මත වෙනස් වෙනවා. මේකට විද්‍යුත් ධාරාවක් එහෙම නැත්නම් අපි විභවාන්තරයක් සම්බන්ධ කරපු ගමන් මේ ඉලෙක්ට්‍රෝන චලනය වෙන්න පටන් ගන්නවා. එතකොට මේක හරහා මොනවද චලනය වෙනවද? විද්‍යුතය සන්නයනය වෙනවා. නැත්නම් විද්‍යුතය
ගමන් කරනවා. ඊට අමතරව අපි ලෝහ බන්ධන ගැන දැනගන්න ඕන තව එක දෙයක් තියෙනවා. මොනවද මේ ලෝහ බන්ධනයේ ප්‍රබලතාවය? ලෝහ බන්ධනයේ ප්‍රබලතාවය. ලෝහ බන්ධනයේ ප්‍රබලතාවයට ප්‍රධාන වශයෙන් සාධක දෙකක් බලපානවා. ලෝහ බන්ධනයේ ප්‍රබලතාවයට ප්‍රධාන වශයෙන් සාධක දෙකක් බලපානවා. මොනවද සාධක දෙක? පළවෙනි එක තමයි ලෝහ කැටායනයේ අරය. ලෝහ කැටායනයේ අරය. ලෝහ කැටායනයේ අරය. ඊළඟ එක තමයි ජලාශයට සපයන ඉලෙක්ට්‍රෝන ඝන. ජලාශයට සපයන ඉලෙක්ට්‍රෝන ඝන. එතකොට පුතේ ප්‍රධාන වශයෙන්ම මේකේ තියෙනවා ලක්ෂණ දෙකක්. මොනවද? ප්‍රබලතාවය ලෝහක බන්ධන ප්‍රබලතාවය නදාපවතින ලක්ෂණ දෙකක් තියෙනවා. මොනවද? ලෝහ කැටායනයේ අරය සහ ඒ ලෝහ කැටායනය මගින් කියන්නේ ලෝහ කැටායනයේ සෑදීමේදී සපයන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. right? සපයන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. හරි. හරි. දැන් හොඳට තේරුම් ගන්න මේ මම ඇදලා තියෙන්නේ සෝඩියම් සහ මැග්නීසියම් වල ව්‍යුහ. සෝඩියම් සහ මැග්නීසියම් වල ව්‍යුහ. right. එතකොට ඔයාලා දන්නවා සෝඩියම් වලින් හැදෙන සෝඩියම් ප්ලස්, මැග්නීසියම් වලින් හැදෙන දළුවනේ මැග්නීසියම් 2+. එතකොට මේ සෝඩියම් ප්ලස් වල ආරය සාපේක්ෂව විශාලයි මැග්නීසියම් 2+ වල ආරයට වඩා. සෝඩියම් ප්ලස් වල ආරය සාපේක්ෂව විශාලයි මැග්නීසියම් 2+ වල ආරයට වඩා. ඒ නිසා මේ සෝඩියම් ප්ලස් කියන විශාල ධන අයනය ඉලෙක්ට්‍රෝන අනිත් එක ගත්තොත් මේ සෝඩියම් ප්ලස් සෑදීමේදී ජලාශයට ලබා දෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අල්පයි. එතකොට මෙතන ඔයාලට පේනවා විශාල අයනයක් ඉලෙක්ට්‍රෝන කිහිපයක් මගින් එකිනෙකා සමග මෙහෙම අන්තර් සම්බන්ධතාවයෙන් බැඳිලා තියෙනවා. මෙතන බලන්න මැග්නීසියම් 2+. මැග්නීසියම් 2+ සාපේක්ෂව අරය කුඩායි. අරය කුඩා කියලා කියන්නේ එතන තියෙන පරමාණු ඉලෙක්ට්‍රෝන දෙකක් සපයලා සාපේක්ෂව කුඩා ධනායනයක් හදනවා. අනිත් එක මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් ජලාශයට ලැබෙන හින්දා ජලාශයේ තියෙන මෙහෙම එකිනෙකා සමග අන්තර් ක්‍රියා කරමින් පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් සාපේක්ෂව ඉහළ. ඒක නිසා ඔයාලට තේරෙනවා සෝඩියම්ට සාපේක්ෂව මැග්නීසියම්ගේ ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය සාපේක්ෂව ඉහළයි. ඒකට හේතුව තමයි සෝඩියම්ට සාපේක්ෂව මැග්නීසියම්ගේ අරය අඩුයි. අමතරව සෝඩියම් ප්ලස් සෑදීමේදී ලබා දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා මැග්නීසියම් 2+ සෑදීමේදී ලබා දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සංඛ්‍යාත්මකව ඉහළයි. ඒක නිසා මේ සෝඩියම්ට වඩා මැග්නීසියම්ගේ ලෝහක බන්ධන ප්‍රබලතාවය ඉහළයි. තව විදිහකට අපි සරලව තේරුම් ගත්තොත් මෙන්න මෙහෙම. now හිතන්න මෙතනදී එන්නේ ෆුට්බෝල්. මේ තියෙන ෆුට්බෝල්. ඔයාලට ගම් ටිකක් දෙනවා ෆුට්බෝල් කීපයක් දෙනවා ගම් ගාලා අලවන්න කියලා. එතකොට ඔයා ෆුට්බෝල් ටික ගම් ගාලා අලවලා බැලුවාම ඒක හොඳට ඇලවෙන්නේ නැහැ. ඇයි? මේගොල්ලන්ගේ සාපේක්ෂව ඇලවෙන පෘෂ්ඨීය වර්ගඵලය අඩුයි. හැබැයි ඔයාලට දෙනවා මෙන්න මෙහෙම. ටීක් බෝල වගේ මොනවා හරි තා කුඩා බෝල සෙට් එකක් දෙනවා. අලවන්න කියලා ගම් බෝතලයක් එක්ක. ඔයා හිතන්න මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ගම්. එතකොට මේ ටීප් බෝල වගේ කුඩා බෝල ටික හොඳට ඇලවෙනවා. ඇයි ඒකට හේතුව මේගොල්ලන්ගේ පෘෂ්ඨීය ශේෂ්ඨඵලය සාපේක්ෂව වැඩි. අපි මෙතන පෘෂ්ඨීය ශේෂ්ඨඵලය කියන අපි අදහස් කරේ ඇත්තටම මේ සෝඩියම් ප්ලස්ට සාපේක්ෂව මැග්නීසියම් 2+ ගේ ආරෝපණ ඝනත්වය ඉහළයි. ඒක නිසා මේවා ඉලෙක්ට්‍රෝන සමග පහසුවෙන් බැඳෙන්න පුළුවන්. right? පහසුවෙන් බැඳෙන්න පුළුවන්. ඒ නිසා සෝඩියම්ට සාපේක්ෂව මැග්නීසියම් වල ස්ට්‍රෙන්ත් එක නැත්නම් අපි කියන්නේ ලෝහක බන්ධන ප්‍රබලතාවය සාපේක්ෂව ඉහළයි. හොඳයි. right. අපි එහෙනම් අද දැලිස් ගැන කතා කරා. මොනවද? සමපරමාණුක දැලිස, විෂම පරමාණුක දැලිස, ලෝහක දැලිස කතා කරා. ඊට අමතරව මම කිව්වා තව තියෙනවා කියන මොනවද? නිර්ද්‍රවීය අණුක දැලිස, ද්‍රවීය අණුක දැලිස සහ ආයනික දැලිස. ආයනික දැලිස කියන්නේ ත්‍රිමාන ව්‍යුහයක් කියලා කිව්වා. right. ඔය කතා කරපු දේවල් සාරාංශය තමයි මම දැන් මේ අවසානයේටපත් කිව්වේ ඔයගොල්ලන්ට. හරි. එතකොට ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? ඕකට අදාළව නෝට් එකක් සකසා ගන්න. සකසාගෙන අනිවාර්යයෙන්ම මට WhatsApp කරන්න. ඔයගොල්ලන්ට තියෙන මොන හරි ගැටලු සහගත තත්ත්ව තියෙනවා නම් මට මගෙන් අහන්න පුළුවන්. එහෙනම්
අද වීඩියෝ එකෙන් මම මෙතනින් සමාප්ත කරනවා අද වීඩියෝ එක. අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ YouTube channel එකේ තියෙන වීඩියෝස් ටික ඔක්කොම බලන්න. ඒකේ තියෙන වීඩියෝ content එක ඔයගොල්ලන්ගේ අදාළ group වලට share කරන්න. යාළුවන්ව දැනුවත් කරන්න මේ YouTube channel එකට subscribe කරන්න ඒකේ වීඩියෝස් බලන්න කියලා. හොඳයි. එහෙනම් අදට අපි මෙතනින් වීඩියෝ එක සමාප්ත කරනවා. එහෙනම් හැමදිනාටම සුබ දවසක්, හැමදිනාටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් සිටින්න.